ආයිබෝවන් මම ලක්ෂේනා නායක වෘශ්චික ලග්න හිමියනි. ඔබ දැන් ඔබගේ කර්මය ගැන සියලුම විස්තර හොඳින්ම දන්නවා. කර්මය දැනගත්තට විතරක් මදි නෙවෙයි වෘශ්චික ලග්න හිමියනි. මේ කර්ම විපාක පරාජය කරලා ඔබගේ දියුණුව සැපත සතුට ලබන්න ඔබට ක්‍රමයක් කියලා දෙන්න බෑ. හැබැයි මම මේ කියන ක්‍රමයක් කර්මය විසින්ම තමයි ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ. වෘශ්චික ලග්න හිමියනි, අද මම මේ කියන්න යන්නේ ඔබ ඉන්න ස්ථානය, ඔබ උපත ලබන ස්ථානය, ඒ තුළ ඔබගේ ගතිගුණ හොඳ නරක දේවල් මොනවද? ඔබ වටා ඇති පරිසරය මොකද්ද? එහි ඉන්න හොඳ හෝ නරක අය කොයි වගේද? ඒත් එක්කම ඔබ පිටුපසට අඩියක් තිබ්බොත් ඔබට සිදුවන්නේ කුමක්ද? අපි නිරන්තරයෙන්ම බලනවනේ ඉදිරියයි පිටුපසයි. ඉදිරිය බලන්න පුළුවන් අපේ මේ ඇස් දෙකින් දෙනතින්. හැබැයි පිටුපස බලන්න නම් යම්කිසි අධ්‍යාත්මික ශක්තියක් තියෙන්න ඕනේ. එහෙනම් ඉදිරිය පිටුපස දෙකම අපිට ස්ථාවර වෙන්න ඕන, ආරක්ෂා වෙන්න ඕන. එතකොට තමයි වෘශ්චික ලග්න හිමියනි ඔබට අවශ්‍ය කරන ජයග්‍රහණය කරා යන්න පුළුවන් වෙන්නේ. මම මේ දැන් යන්නේ කර්මය විසින් වෘශ්චික ලග්න හිමියන්ව උපද්දවන ස්ථානයක්. ඒත් එක්කම ඔබ අඩියක් හරි පසුපසට තිබ්බොත් ඔබට සිද්ධ වන්නේ කුමක්ද? කරදරයකදී, විපතකදී ඔබ පසුබැස්සොත් ඔබට පිටිපස්සෙන් උදව්වක් තියෙනවද? ඒත් එක්කම ඔබගේ ඉදිරිය, ඔබගේ පළවෙනි අඩිය තුළ ඔබට ලැබෙන දේවල්, ඔබට හමු වෙන පුද්ගලයන්, අන්නේ ගැනයි මම මේ කතා කරන්න යන්නේ. ඔය කරුණු තුන විතරමයි අද මම මේ කතා කරන්නේ. මන්ද වෘශ්චික ලග්න හිමියනි, මේ මහ පොළොව තුළ ඉපදුණු ඔබට ඔබගේ ජීවිතේ ජයග්‍රහණය කරන්න කර්මය විසින් ඔබ වෙනුවෙන් විස්තර කරපු දේවල් සවිස්තර කරමින්, පැහැදිලි කරමින් ඔබව ඒ ජීවන මාර්ගය තුළ ජයග්‍රහකයෙක් කරන්නයි අද මම මේ උත්සාහ දරන්නේ. කර්මය විසින් ඔබව උපද්දවන ආකාරයට ඔබට ඉඩකඩම් දේපල සහිත පවුලක ඉපදීමට බොහෝ විට වාසය හිමි වෙනවා. භූමිලාභ උරුමය ඔබට පවතිනවා. අනුන්ගේ දේපලවල අයිතිය පවා ඔබට ලැබීමේ වාසනාවක් හිමිකමක් තියෙනවා. විවාහයෙන් දායාද ලබන්න පුළුවන් වෙනවා. කොටස්කාර වෙළඳ ව්‍යාපාර වලින් ලාභ ලැබීමට ඔබට හිමිකම තියෙනවා. පොළොව යට පවතින ಖನಿජ සම්පත් වල හිමිකම ඔබට පවතිනවා. ඒ එක්කම පාතාල ලෝකයේ සහයෝගයත් ඔබට ලැබෙනවා. අන්න එතන තමයි වැදගත්කම. ඔබ ඉපදෙන වටපිටාව අඳුරුයි. ඔබට අනිවාර්යෙන්ම ස්විච් එක දාලා ලයිට් එකක් දාගන්න ඕන, එළියක් ගන්න ඕන ඔබගේ ඉදිරිය ගැන දැනගන්න. හැබැයි ඔබ ඔබන්න ඕන ස්විච් එක තියෙන්නේ ධර්මයේ තුල. ධර්මයේ තුලින් ඔබගේ අවබෝධය ඇති කරගෙන ඉදිරිය පිටුපස බලන්න කියන පණිවිඩය තමයි කර්මය ඔබට දෙන්නේ. නැත්තම් අඳුරු සහගත නරක බලවේගවලට ඔබව හරි ලේසියෙන් භාවිතා කරන්න පුළුවන් වෙනවා. ලිංගික ආස්වාදයට වැඩියෙන් ඔබ ලොල් වෙනවා. රහසින් පව් කරන්නෙක් වෙනවා. මිත්‍යා ලබ්ධියට ඔබ ගොදුරු වෙනවා. මිත්‍යා ලබ්ධිය කියලා කියන්නේ මොකද්ද? ඔබ ඔබගේ මේ ආගම අතහැර වෙනත් මිත්‍යා දෘෂ්ටික ආකල්ප මත පසුපස ඔබගේ වාසනාව සැප සොයාගෙන යන කෙනෙක්. ඔබ බෞද්ධයෙක් නම් බෞද්ධකම අතහැරලා නොදන්නා දෙවිවරුන් පස්සේ දුවන ගමනක් ගැනයි මම මේ කියන්නේ. ඒත් එක්කම සුවකීය ආගමට විරුද්ධව වුණත් කතා කරන්න ඉදිරිපත් වෙන අවස්ථාවන් තියෙනවා. සුවකීය භාර්යාවට ඔබ ගුණවත් කෙනෙක් වන්නේ නැහැ. ඔබ ස්ත්‍රියක් නම් සුවකීය ස්වාමියාට ගුණවත් එකියක් වීමට
ඔබට බැරි වෙනවා. ගුණවත් අයෙකුට වෘශ්චික ලග්න හිමියෙක් සමග ජීවත් වීමට හරිම දුෂ්කරයි. මන්ද ඔබ වෘශ්චික ලග්න හිමියනි ජීවිතය තුළ ඔබේ ගුණවත්කම අඩු වෙන නිසා. වෘශ්චික ලග්න හිමි ඔබ තමන්ගේ එදිනෙදා දෛනික කටයුතු ඔබ විසින්ම අතපසු කරනවා. වැඩ කල් දාමනවා. ඒ ඔබගේ සිත ඔබව රවට්ටන නිසායි. ව්‍යාජ සිතක් ඔබ තුල පවතිනවා. වෘශ්චික ලග්න හිමියනි ඔබ තුල මානයක් තියෙනවා. හැමදේම තමන්ට තියෙනවට වඩා හොඳින් කරන්න පුළුවන් කියලා මානයක් ඔබ තුල වැඩ කරනවා. ඒ නිසාම ඔබගේ හිත ඔබට යෝජනා කරනවා. එදිනෙදා නිම කළ යුතු රාජකාරී දෛනික වැඩ කටයුතු වලදී හිත ඔබට මෙසේ කියනවා. අනේ ඔය වැඩේ ඔයාට හරි ලේසියෙන්ම කරගන්න පුළුවන්නේ. දැන් මේකට වද වෙන්න ඕමනාවක් නැහැනේ කියා ඔබගේ පෙර සුබදාම නැති කරලා අන්තිම මොහොත තමයි ඒ රාජකාරියට ඒ කර්මයට ඔබ යොමු වන්නේ. උදාහරණයක් විදිහට කිව්වොත් ගෙදර ඉස්කෝලේ තියෙන හෝම්වර්ක් එක පහුවෙනිදා උදේ නැගිටලා තමයි කරන්න යන්නේ. ඒ නිසා වැඩෙත් කල් යනවා. තම රාජකාරියත් කර්තව්‍යයත් ඔබ බලාපොරොත්තු වන ආකාරයට ප්‍රතිඵල ලබා දෙන්නේ නැහැ. ප්‍රතිඵල ලැබෙන්නේ අඩුවෙන්. මොකක් හෝ අඩුපාඩුවක් ඔබ කරන්න යන වැඩ කටයුත්තේදී තියෙන්න පුළුවන්. එක්ක මුදල් තියෙද්දි මිනිස්සු නැහැ, බහන්න නැහැ. බහන්න මිනිස්සු දෙකම තියෙද්දි ඔබට මුදල් නැති වෙන්න පුළුවන්. මම මේ උදාහරණයක් ඔබ වෙත ගෙනාවේ. ඒ නිසාම වෘශ්චික ලග්න හිමියනි ඔබගේ ජීවිතයේ අපේක්ෂිත දියුණුව අඩු වෙනවා. ඔබට ඒක දැනෙනවා. ඕනම මොහොතක ඔබ ගැන කල්පනා කරන විට ඔබට හිතෙනවා නෑ මම මීට වැඩිය දියුණුවක ඉන්න ඕන කෙනෙක්, මම මීට වැඩිය සාර්ථක වෙන්න ඕන කෙනෙක්. ඇයි මට ඒක නැත්තේ කියන එක ඔබට දැනෙනවා. එක වෙලාවකට හිතෙනවා අයියෝ මම මීට වැඩිය දියුණුවක ඉන්න ඕනනේ. ඒ සම්බන්ධ දුකක් කනගාටුවකුත් ඔබට ඇති වෙනවා. නමුත් ඔබ කිසිම දාක අවබෝධ කරගන්නේ නැහැ. තමාම තමාගේ දෛනික කටයුතු කල් දමන බව, අතපසු කරන බව, තමා තුළ මානයක් තිබෙන බව, තමන්ගේ හිතට තමා මුලා කරන්න පුළුවන් කියලා, තමන්ගේ හිතට තමාව රවට්ටන්න පුළුවන් කියලා. ඒ එක්කම ඔබ කරන දේ වරක්, ඔබ කරන දේ වරදක්, නරකක්, මෙය නොකළ යුතු දෙයක් කියලා ඔබට අවබෝධ වෙන්නේ නැහැ. ඒ නිසාම ඔබ ප්‍රාණඝාතයට පෙළඹෙන්න පුළුවන්. සොරකමට පෙළඹෙන්න පුළුවන්. වැරදි කාම සේවනයට ඔබ පෙළඹෙන්න පුළුවන්. බොරු කියන්න පෙළඹෙන්න පුළුවන්. පෞරුෂ වචන කියන්න පෙළඹෙන්න පුළුවන්. කේලම් කියන්න පෙළඹෙන්න පුළුවන්. හිස් වචන කියන්න පෙළඹෙන්න පුළුවන්. මත්ද්‍රව්‍ය මත්පැන් වලට පවා ඔබ ඒවා පානය කරන්න ඔබ පෙළඹෙන්න පුළුවන්. දැන් ඔබට තේරෙනවා ඇති වෘශ්චික ලග්න හිමියනි ඔබව කර්මය විසින් තමා ඇත්තේ පාතාල ලෝකයක බව. මොකද්ද මේ පාතාල ලෝකය කියන්නේ? අඳුර පවතින වටපිටාවක් තුල ඔබට ඇත්ත දැනගන්න බැරි වෙන වටපිටාවක් තුල, ආලෝකයේ නැති වටපිටාවක් තුල ආලෝකය ලබන්න නම් ඔබ ධර්මයේ කියන ස්විච් එක ඔබන්න ඕනේ. ඔබ ඇත්ත දැනගන්න නම් ප්‍රඥාව වඩන්න ඕනේ. ප්‍රඥාව කියලා කියන්නේ බුදුරජාන් වහන්සේ වදාළ ධර්මය අනුව හොඳ නරක වෙන් කරලා හඳුනගන්න පුළුවන් නුවණට. අකුසලයෙන් කුසලය වෙන් කරලා දැනගන්න පුළුවන් නුවණට තමයි ප්‍රඥාව කියන්නේ. අන්නේ ප්‍රඥාව තමයි ඔබ දියුණු කරගන්න ඕනේ. ඒ නිසා ඔබ වටා හොඳ ගුණවත් අය කර්මය විසින් ඔබට ලබා දෙන්නේ නැහැ. ඔබ විසින් හොඳ දේ, නිවැරදි දේ, පිරිසිදු දේ, පිවිතුරු දේ සොයා යා යුතුයි. ගුණවත් අය තමාගේ ආශ්‍රයට ඔබ සොයා ගන්න ඕන. එය ඔබගේ
ධර්මයේ තුල ගන්න උත්සාහය ධෛර්යය තුල ධර්මානුකූලව ජීවත් වීමෙන් පමණක් ඔබට සොයා ගන්න පුළුවන් දෙයක්. මේ දේ නම් ඔබට ලක් එකට નિરાයාසයෙන් නම් ලැබෙන්නේ නැහැ වෘශ්චික ලග්න හිමියනි. ඔබ කරන රාජකාරිය ඔබට වැරදුනොත් ඒ නැවත සාර්ථක කරගන්න B ප්ලෑන් එකක් ඔබට නැහැ. ඔබ යම් කිසි කටයුත්තක් කරද්දී ඔබට ඒ වැරදුනොත් ඒ නැවත සාර්ථක කරගන්න B ප්ලෑන් එකක් ඔබට නැහැ. දෙවෙනි සැලසුමක් ඔබට නැහැ. ඒ කියන්නේ වෘශ්චික ලග්න හිමියනි ඔබගේ ජීවිතයට ජීවන ගමනට බැකප් එකක් නැහැ. පිටුපසින් අවශ්‍ය කරන තල්ලුවක් එන්නේ නැහැ. සහයෝගයක් එන්නේ නැහැ. වැරදුනොත් වැරදුනාමයි. අනාථම වෙනවා. දැන් අපි බලමු වෘශ්චික ලග්න හිමියනි ඔබ පසුපස සිටින අය කොයි වගේ පුද්ගලයන්ද කියා. ඇයිද කිව්වොත් කර්මය විසින් ඔබගේ පිටුපස ආරක්ෂාව උචිත අයවලුන් ඔබට ලබා දෙන්නේ නැහැ. වෘශ්චික ලග්න හිමියනි නැවතත් අපි බලමු ඔබගේ පසුපස සිටින අය කොයි වගේ පුද්ගලයන්ද කියලා. ඇයිද කිව්වොත් කර්මය විසින් ඔබගේ පිටුපස ආරක්ෂාව සඳහා උචිත අයවලුන් ලබා දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔබ උදව්වක් උපකාරයක් බලාපොරොත්තු වන විට ඒ අවස්ථාවේදී ඒ වෙලාවදීම ඔවුන්ට ඔබගේ උපකාරය සඳහා එන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා වෘශ්චික ලග්න හිමියනි ඔබ දැනගන්න ඕන ජීවිතයේ ජයග්‍රහණය වෙනුවෙන් ඔබ ගත්ත පියවර ඉදිරියට ආපස්සට නොතබන්න. මන්ද පිටුපස ඔබට ආරක්ෂාවක් නැති නිසා ඔබට බැකප් එකක් නැති නිසා. ඒ නිසා ඔබ ජීවිතය තුළ ඉදිරියට යන පුද්ගලෙක් මිස පසුපසට රිවර්ස් එකට යන පුද්ගලෙක් වෙන්න එපා. මේ පිටුපස ඉන්න පුද්ගලයෝ ඔබේ උදව්වට එන විට ඔබට වෙන්න ඕන හානිය වෙලා ඉවරයි. ඔබ පිටුපස සිටින අය පිපාසයෙන් පෙළෙන අය. පිපාසයෙන් පෙළෙන අය කියන්නේ ඔබ මුලාකොට හරි හම්බ කරන්න දක්ෂ කෙනෙක්. අයතා අන්දමින් හරි හම්බ කරන්න කැමති අය. මේ අයට කොච්චර හරි හම්බ කළත් ඇති කියලා දැනෙන්නේ නැහැ. එවැනි පුද්ගලයන් බලන්නේ තමාගේ සාක්කුව බඩගින්න පුරව ගන්න විතරමයි. අන්නගේ පිපාසය බඩගින්න දුක දුප්පත්කම ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. අනිත් අතින් කිව්වොත් කොපමණ හරි හම්බ කළත් ඒක ඇති කියලා දැනෙන්නේ නැහැ. ඔබගේ පිටුපසින් සිටින්නේ කුෂ්ඨ රෝගීන් වගේ පුද්ගලයන්. එයින් අදහස් වන්නේ ඔබට අවශ්‍ය වෙලාවට උපකාර වීමට ඔවුන්ට ශාරීරික මානසික නිවැරදි ශක්තියක් නොමැති අයවලුන්. හිත පිරිසුදු නැති දුෂ්ට නුවණින් යුත් ව්‍යාජ අධ්‍යාත්මික බලයක් පෙන්වන පුද්ගලයන්. ආගමික ගතිගුණ වලින් ඒත් එක්කම න්‍යාය ධර්ම අතින් උසස්යයි බාහිරයට පෙන්වන නමුත් අභ්‍යන්තරය ආත්මාර්ථකාමී වූ මිනිසුන්. විවාහව ජීවිතය පිරිසිදු ලෙස ගත නොකරන මිනිසුන්. අයවලුන් මුදල් අතින් අමාරුකම් ඇති අයවලුන්. පහත් අදහස් ඇති පුද්ගලයන්. සේවකයන් මෙහෙකරුවන්. ඔබ බලාගෙන ඉද්දිම ඔබගේ බඩුමුට්ටු හෝ ධනය සොරාගෙන පැන යාමට ඉඩකඩ තියෙනවා. නැතිනම් ඔබෙන් ඉල්ලාගෙන නැවත ඔබට එය නොදෙන අයවලුන් වැඩි. ඔබෙන් යැපෙන්න බලන් ඉන්න නෑයෝ ඉන්නවා. අවශ්‍ය මොහොතේදී ඔබට උපකාර කරන්න අසමත් දරුවෝ ඉන්නවා. හැබැයි මේ බව දැන ඔබ පාඩු ගැනීමට ඊටාම සතුටු අයෙක්.
ඔබගේ ජීවන ගමනේ වැරදීමක් ඇතිවී අඩියක් පිටුපසට තිබ්බොත් ඔබගේ ජීවන ගමනේ නැවත ගොඩ එන්න බැරි වලකමයි ඔබ වැටෙන්නේ. මන්ද ඉහතකී අයවලුන් ඔබව ආරක්ෂා කරන්න තරම් ශක්තිමත් අය නොවන නිසා. ඒ නිසාමයි කර්මය ඔබට කියන්නේ. වෘශ්චික ලග්න හිමියනි, අනුබෝධයෙන් මිදී හොඳ සිහියෙන් යුතුව, නුවණින් යුතුව, හික්මීමකින් යුතුව ඉදිරියටම යන ලෙස එහි තමා ඔබගේ ජය සතුට තිබෙන්නේ. වෘශ්චික ලග්න හිමියනි, බැරි වෙලාවත් පිටුපස නම් බලන්න එපා. මන්ද පිටුපස බලන සෑම වාරයකම ඔබ දුකටපත් වෙනවා. ඔබගේ තියෙන තවත් වරදක් තමයි ඔබ කරන්න යන වැඩේ අනිත් අයට පවරලා ඔවුන් එය හරියට කරනවද කියලා ඔබ නැවත නිවැරදි සොයාබැලීමක් නොකරන නිසා. ඔබ අවසාන ප්‍රතිඵලය ගන්නවා, නමුත් වැඩේ ඉවර වෙලා නැහැ. ඒ නිසා තමුන් කාට රාජකාරී පැවරුවත් වෘශ්චික ලග්න හිමියනි, කලට වෙලාවට ඒ වැඩේ ඵලදායකත්වයක් ඇතුව කාර්යක්ෂම වෙනවද කියලා ඔබ නැවත සොයා බැලිය යුතුමයි. ඒ නිසා වෘශ්චික ලග්න හිමියනි, ඔබ ඉන්න තැනින් ඔබට හමු වෙන පළවෙනි පියවර තුලම, පළවෙනි නෙත්තිකෙන් ඔබ බලන බැල්ම දැක්ම තුලම ඔබට හමු වෙන්නේ ධර්මයයි, පිරිසිදු ධර්මයයි. හැබැයි මේ ධර්මයේ තියෙන්නේ උස් බිමක, ඔබ ඉන්නේ පහත් බිමක. ඒ නිසා ධර්මය අල්ලාගනු පිණිස ඔබ ඒ උස් බිම, ඒ කන්ද තරණය කළ යුතුමයි. එහි ඔබගේ වාසනාව රැඳී තියෙනවා. ඉදිරියට යා යුතු මාර්ගය නිවැරදිව පෙන්වා දෙන අය සිටිනවා. ධර්මය හඳුනාගන්නේ කෙසේද? ඒ ධර්මය ඒකාන්තයෙන්ම සසර කෙලවර පිණිස නොපවතීද? ඇල්ම දුරු කිරීම පිණිස නොපවතීද? දුක් නැසීම පිණිස නොපවතීද? ඒ කියන්නේ රාගයෙන්, මෝහයෙන්, ද්වේෂයෙන් මත්වී සසර දික් කරගන්න, ඇල්ම වැඩි කරගන්න, දුක වැඩි කරගන්න ලෙසින් පවතීද? වෘශ්චික ලග්න හිමියනි, ඔබ ඒකාන්තයෙන්ම නිගමනයකට පැමිණිය යුතුමයි. එය ඔබ සොයන ධර්මය නොවන බවත්, ඔබ එය සොයන ජීවන ගමන් මාර්ගය නොවන බවත්. මන්ද එහි ඇත්තේ ඔබ විනාශයට පත් කරන ගමන් මඟක්. එහි ඇත්තේ අධර්මය තුලින් ඔබව කරදරයට පත් කරන ගමන් මඟක්. එය ඔබට දැනෙත්තේ ඔබ ප්‍රමාදයට පත් වී හමාරයි. ඒ ප්‍රමාදය නිසාම වෘශ්චික ලග්න හිමියනි, ඔබට යන්න වෙන්නේ මරණින් මතු අටමහා නිරයට, සතර අපායට. ඔබේ පාර කපාගෙන ඉවර වෙනවා. මරණින් මතු අපායට යෑමට පෙර ඔබගේ මෙම ජීවිතයේදීද අවසාන කාලය, අවසාන භාගය අපායට සමාන බදු කාලයක් විය හැකි. ඔබ එයින් වේදනාවට, දුකට අනිවාර්යෙන්ම පත් විය හැකි. හැබැයි ණයක් අල්ලන විට කතාවක් තියෙනවනේ. වලිගෙන් ඇල්ලුවොත් ණයා දෂ්ට කරනවා. බෙල්ලෙන් ඇල්ලුවොත් ණයාට දෂ්ට කරන්න බෑ. ධර්මයත් ඔබ අල්ලගන්න ඕනේ වලිගෙන් නෙමෙයි. ඔළුවෙන් අල්ලගන්න ඕනේ, බෙල්ලෙන් අල්ලගන්න ඕනේ. හැබැයි මේ හමු වෙන ධර්මය ඒකාන්තයෙන්ම සසර කලකිරවන, සංසාර ගමන කෙටි කරන පිණිස පවතීද? රාගය, මොහය, ද්වේෂය නොයල්ම පිණිස පවතීද? දුක නැති කිරීම පිණිස පවතීද? මේ ජීවත් වෙන මනුස්ස ජීවිතය තුළ සැපත ලැබේද? ඒ සැපත තුළ ඔබගේ විදීමේ ආශාවන් ඔබට පාලනය කරගන්න පුළුවන්ද? අන්න එවිට වෘශ්චික ලග්න හිමියනි,
ඔබ ස්ථීර නිගමනයකට පැමිණෙන්න. එය භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයයි. එය ඔබ සොයන ජයග්‍රහී ගමන් මාර්ගයයි. එය ඔබ සොයන ඔබට ආලෝකයේ දෙන ප්‍රඥාව ලබා දෙන ධර්ම මාර්ගයයි කියලා වෘශ්චික ලග්න හිමිනි ඔබ පැහැදිලි නිගමනයකට පැමිණෙන්න ඕනේ. එය මම ඔබට උපමාවකින් මෙසේ පෙන්වන්නම්. ගසක වැඩීම මල් පිපීම සාමාන්‍ය ක්‍රියාවලියක් වුවත් මෙම ක්‍රියාවලියෙන් හටගන්නා බීජය ඉතා කුඩා විය හැකියි. නමුත් ඒ බීජය නිසා විශාල ගසක් වැවෙනවා. එසේම ඔබේ යහපත් කුඩා ක්‍රියාත්මක චේතනාවකට ක්‍රියාවකට විශාල සැප විපාක ඔබට ලබා දෙන්න පුළුවන්. උදාහරණ විදියට මම ඔබට උදාහරණයක් කිව්වොත් අනාථ පිණ්ඩික සිටුවරයා ජේතවනාරාමයේ පූජා කළ දිනේදී ඒ දැක සතුටු වූ පුද්ගලයෙකු එම පිනට තම සිතින් චේතනාවෙන් මෙසේ දායක වෙනවා. ඒ පින අනුමෝදන් කරගන්නවා. එය මෙසේ මෙය මොනතරම් අගනා පින්කමක්ද. මාහටද ධනය ඇත්නම් මමද මෙබඳු විහාරයක් කරවා බුදුරජාන් වහන්සේට පූජා කරන්නෙමි සිතමින් මුදිතාව උපද්දවා ගනිමින් එම පින තම සිතින් සිතුවිලි වලින් ග්‍රහණය කරගෙන තම මනසේම තම හිතේම තැන්පත් කරගත්තා. ඒ නිසාම ඒ චේතනාව දායක වීම හේතු කොටගෙන සතුට ඇති කරගත් එම සියුම් සිතවිල්ලට ඊතා විශාල කුසල විපාකයක් පින්ට සරලන මහත් හොඳ සුබ විපාකයක් කුසල් විපාකයක් ඇති කරවමින් ඔහු මරණයෙන් පසු ඊතා ආනුභාවයේ සම්පන්න දිව්‍ය කුමාරයෙක් ලෙස තුසිත දිව්‍ය ලෝකයේ උපත ලැබුවා. එසේම වෘශ්චික ලග්න හිමියනි මේ ජීවන ගමනේ කන්ද ඔබ යහපත් චේතනාවෙන් ධර්මයට අනුකූලව නිරතුරුව උත්සාහයෙන් ධර්මයෙන් හික්මීම ඇති කරගෙන නුවණ ඇති කරගෙන ඔබ තරණය කළොත් ඔබට හමුවන්නේ පිරිසිදු ගති ගුණ වලින් යුත් පූජ්‍ය පක්ෂයේ අයවලුන් පිරිසිදු උගතුන් බුද්ධිමතුන් සමාජයේ උසස්ම තලවල සිටින අයවලුන් වැඩිහිටියන් පින් ඇත්තන් ඔවුන් ඔබගේ දිවි ගමන සාර්ථක කර ගැනීමට වෘශ්චික ලග්න හිමිනි අනිවාර්යයෙන්ම උදව් කරනවා. මෙහෙම තමයි කර්මය විසින් ඔබව උපද්දවන්නේ. ඔවුන්ගේ දීපල උරුමෙන් ඔබට ලබන්නට පින තියෙනවා. තම නෑයන්ගේ දුකට පිහිටවීමට ඔබට ශක්තිය ධනය ලබා දෙනවා. ජීවිතයේ අග කාලය වෘත්තීන් දෙකක ඔබ වැඩ කටයුතු කරමින් ඔබට හරි හම්බ කර ගැනීමට අවස්ථාව ලබා දෙනවා. සියුම් වැඩවලින් ඵල ප්‍රයෝජන ලබන්නට ඔබට හැකි වෙනවා. විනිවිද යන කතා ශක්තියක් ඔබට ලබා දෙනවා. පූජ්‍ය පක්ෂයේ අයවලුන් උගත් උසස් අයවලුන් වැඩිහිටියන්ගේ ආශිර්වාදය උපකාරය ඔබගේ දියුණුවේ මාර්ගය ඇරලා දෙනවා විවෘත කරලා දෙනවා. ඒ නිසාම ඔබට වඩා ඍජු ගතියකින් ඉදිරියටම යන්න පුළුවන් වෙනවා. වඩා උද්‍යෝගීමත් ගතියකින් යුක්තව කිසිවෙකුට පසු නොබසින ඉදිරියටම යන ගතියකින් යුක්තව වෘශ්චික ලග්න හිමියනි ඔබට ගමන් කිරීමට හැකි වෙනවා. තදම නිදහස් මතධාරියෙක් ලෙස ඔබට ක්‍රියාත්මක වීමට හැකි වෙනවා. අන්‍යයන් ඔබේ පැත්තට වසඟ කරගත හැකි කෙනෙක් බවට ඔබ පත් වෙනවා. මොකද උපත තුල මේ වෘශ්චික ලග්න හිමියන්ට කර්මය විසින් යම්කිසි අධ්‍යාත්මික බල ශක්තිය ලබා දෙනවා. ඔබ ධර්මයේ තුල පංචශීලය ආරක්ෂා කරගනිමින් ඔබගේ ජීවන ගමන ඔබ පවත්වාගෙන ගියොත් ඔබට ඉදිරියට වෙන්න තියෙන දේවල් දැනෙන්න අවස්ථාව ලබා දෙනවා.
සමහර වෙලාවට ඔබ හීනකින් හෝ මොනියම් ක්‍රමයකින් මේක දැකලා ඇති. ඔබට යමක් සිදු වෙන විට ඔබට පේනවා, ඔබට හිතෙනවා අනේ මම මේ වගේ සිද්ධියක් මේක ඉස්සෙල්ලා දැකලා තියෙනවනේ. මට පෙන්ලා තියෙනවනේ කියලා. අන්නේ වෙනි අධ්‍යාත්මික ශක්තියක් ඔබට කර්මයේ විශ්ෙන් ලබා දෙනවා. ඔබ එය ඔබේම කරගන්න. පංචශීලයේ ආරක්ෂා කරගෙන මානසික ගුණධර්ම රැකෙමින් තමාගේ ජීවන ගමන තුළ ඔබ ඉදිරියට යන්න පුළුවන්. ඒකයි මං කිව්වේ ඔබට අන් අය වස කරගන්න පුළුවන් හැකියාවක් තියෙන කෙනෙක් කියලා. ඔබට උසස් ගතිගුණ හා චිත්ත බලයක් ඒ නිසා ලැබෙනවා. ඒ නිසාම ඔබට ඉදිරියට වෙන්න තියෙන දේවල්, ඉදිරියේ යා යුතු මාර්ගය කල්තියා ඔබට දැනෙන, අනුමාන කරන්න පුළුවන් චිත්ත බලයක් ඔබට ලැබෙනවාමයි. ඒ කියන්නේ දෙවියන්ගේ ආශිර්වාදයක්. දෙවියන්ගේ ආශිර්වාදයක් ලබන්න හොඳින් ඉන්න ඕනනේ. නරක දේවල් කළොත් ඔබට එන්නේ යක්ෂ ආශිර්වාදය, අමනුෂ්‍යයන්ගේ ආශිර්වාදය. ඒ තුල ඔබට ඇති වෙන්නේ මොකද්ද? ඔබ ජීවිතය තුල ඔබම නරකාදිය අපාය උපද්දව ගන්නවා. ඒ නිසා වෘශ්චික ලග්න හිමියනේ තමාලත් දැනුම තුලින් ඉගෙනීමේ කටයුතු වලින් මුදල් උපයන්න ඔබට හැකියාව ලබා දෙනවා. විනිවිද පෙනෙන නුවණ එඩිතරකම ඇති කරුණ ඔප්පුකර කතා කිරීමටත් තියුණු ක්‍රියා ශූරත්වයකොත් ඔබට පිහිටෙනවා. සාමාන්‍ය දැනුම ඇතින් වෘශ්චික ලග්න හිමියෙකු සමග වාද විවාද කර දිනීමට උගත් පඬිතෙකුටවත් අමාරු දුෂ්කරම කරුණක්. වෘශ්චික ලග්න හිමියෝ මේ කතාව අහද්දී ඔබ දන්නවා ඔබ ගැන. ඔබ ඍතු කෙනෙක් බවට පත් කරනවා. වෘශ්චික ලග්න හිමියනි, පළමුවෙන්ම ඔබ අනුන්ට හිංසා කරන්න කැමති නැහැ. හැබැයි ඔබ අනුන්ගෙන් කිසිම හිංසාවක් විදීමටද සූදානම් නැහැ. ඊතා ධර්මිෂ්ඨ යුක්ති සහගත කෙනෙක් බවට පත් වෙනවා. ධර්මයේ තුල ඔබගේ ජීවන ගමන් මාර්ගය, ඒ රටාව, ඒ හැසිරීම් ක්‍රියාවලිය ඔබ ස්ථාපිත කරගත්තොත්. හැබැයි වෘශ්චික ලග්න හිමියනි, ඔබ වැරදි ලෙස ධර්මය අල්ලා ගත්තොත් එයම ඔබේ විනාශය කරා ඔබව ගෙනියනවා. ඔබගේ ජීවිතයේ කඩා වැටීම කරා මෙසේ ගෙනියනවා. ධර්මය වැරදි තැනකින් අල්ලාගත් පසු වෘශ්චික ලග්න හිමියාගේ ඇතිවන ගතගුණ, ක්‍රියාකාරකම්, හැසිරීම් රටාව ගැනයි මම මේ කියන්නේ. ඔබ වැඩිහිටියන්ට, පූජ්‍ය පක්ෂයට, උගත් උසස් අයවලුන්ට ඔවුන්ගේ මතවලට ඇහුම්කන් දෙන්නේ නැහැ. ගෞරව කරන්නේ නැහැ. අකීකරු වෙනවා උන්ට. මේ නිසාම ඔබට දීර්ඝ ගමන් වලදී, විදේශ රටවලදී අනුතුරු වලට මුහුණ පාන්නට සිදු වෙනවා. ඔබගේ වෘත්තීන් ඔබට අහිමි කරවනවා. ඒ ඔබගේ තියෙන හොර ගතිය නිසා. ආගමික පුද පූජාවලට ආසාව ඇති කළත් යටිහිතෙන් භක්තියෙන් නම් නෙවෙයි. ස්ත්‍රීන් සම්බන්ධව සිතුවිලි දියුණු කරනවා. ඒ කියන්නේ වැරදි කාම සේවනයේට ඔබ පොළඹනවා. නිතර ස්ත්‍රීන් ගැන සිතෙනවා. කාලය අපත යනවා. ඒ නිසා ස්ත්‍රී ඔබ පිරිමින් සම්බන්ධව සිතුවිලි දියුණු කරනවා. නිතර පිරිමින් ගැන සිතනවා. කාලය අපත යවනවා. ධර්මයට ඇලුම් කරන ගති ඔබ තුලින් නැති වෙනවා. පාපකාරී ක්‍රියාවලට සිත යොමු වෙනවා. ඒ නිසාම ඔබ රැවටීමට පත් වෙනවා, මුලාවට පත් වෙනවා. ඔබගේ ජීවිතේ වැටීමේ, පරිහානේ ආරම්භය ඔබ ඇති කරගන්නවා. පර ස්ත්‍රීන්ට ඔබ රුචි වෙනවා. ස්ත්‍රී ඔබද පර පිරිමින්ට රුචි වෙනවා. ඔබට පක්ෂෝ සිටි පූජ්‍ය පක්ෂයේ අය, උගත් උසස් අය, වැඩිහිටියන් ඔබට විරුද්ධ වෙනවා. ඔබට හොඳයි කියපු ඒ පූජ්‍ය පක්ෂයේ අයම, ඒ වැඩිහිටියෝම, ඒ උගත් අයම දැන් ඔබ නරකයි කියනවා. ඔබ යහපත් කෙනෙක් නෙවෙයි කියනවා. ඔබ නිසා අපි රැවටුණා කියලා කියනවා. මන්ද ඒ ඔබ ධර්මයට අනුකූලව ගමන් නොකරන නිසා. වෘශ්චික ලග්න හිමි ඔබට ඒ නිසාම විදීමට නුසුදුසු, තමාට අයිති නැති අවනම්බු විදීමට සිදු වෙනවා. ඔබ අන්න අයට පේන්නේ නාස්තිකාරයෙක් විදියට. කොතෙක් හරි හම්බ කළත්
ධනය ඉතුරු වන්නේ නැතු වෙනවා. අදහස් වලින්ද අධික නිදහස් ගතියක් උසලනවා. තම අදහස් සමබර කර ගැනීමට නොහැකි වෙනවා. ආගමික දේද ඇසූ තරමින් පිළිගන්නෙක් නොවන්නෙක් බවට පත් වෙනවා. ඒ සෑම එකක් පාසාම විරුද්ධව සිතා ඔබ තීන්දුවලට බසිනවා. මුදල් අතින් අමාරුකම් වැඩි කරනවා. හැබැයි ඕන දෙයකට නිර්භයව මුහුණ දෙන්න ඔබ දක්ෂ වෙනවා. ලේ දෝෂ වලින් ඇතිවෙන රෝග වලින් පීඩා විඳීමට සිදු වෙනවා. ශල්‍ය කර්ම වලට භාජනය වෙනවා. ධර්මය වෘශ්චික ලග්න හිමියන් හරියට අල්ලා නොගත්තොත් ඔබව මුලාවට වැටීම අනිවාර්යයි. ඒ රැවටීමට පත්වන ඔබට කිසිම අයෙකුට නැවතව ඔබව ගොඩ ගන්න බැරි වෙන විදියටමයි ඔබ වැටෙන්නේ. ඔබගේ ගොඩවීම ඔබ විසින්ම ස්ථාපිත කරගත යුතුයි. තව කෙනෙකුට මේ ස්ථාපිත කරන්න බෑ. ඔබගේ ආරක්ෂා වෘශ්චික ලග්න හිමිනි ඔබගේ දියුණුව ඔබ විසින්ම ඇති කරගත යුතුයි. ඔබගේ ශ්‍රද්ධාව තව කෙනෙකුට ඇති කරන්න බෑ. ඔබ මේ ශ්‍රද්ධාව ඇති කරගත යුතුයි. ඒ නිසා කර්මය විසින් ඔබගේ සංසාරගත ආත්මවල පින් පව් අනුව ඔබව තබන ස්ථානය ගැන දැන් මම මෙසේ කියන්නම්. ඔබ ඉන්නේ පහත් බිමක. ඔබගේ වාසනාව ලක් එක ඇති කරන දොරටුව තියෙන්නේ උස් බිමක. ඒ කියන්නේ ඔබ ඉදිරියේ. ඔබ එම උස් බිම තරණය කළ යුතුමයි. ඔබගේ ජීවිතයේ ජයග්‍රහණය උදෙසා ජය ලැබීම උදෙසා ඔබ කර්මයට අනුව ඔබගේ ජයග්‍රහණය රැඳී තිබෙන උස් බිම ගැන ඒ කන්ද තරණය කරන්නට යන ආකාරය ඔබ විසින්ම ඔබගේ මනසට දැනෙන අනුව තීරණය කළ යුතුමයි. දෙමව්පියනි ඔබට වෘශ්චික ලග්න හිමි පුතෙක් දුවෙක් ඉන්නවා නම් අනිවාර්යෙන්ම බාල අවදියේ පටන් දහම් පාසල් යවන්න. අනිවාර්යෙන්ම ඔබ බෞද්ධයෙක් නම් ගෙදර තුන් සූත්‍රය කියලා බුදුන් වදින්න. ඒ දරුවන්ට කියලා බුදුරජාන් වහන්සේට මල් පහන් පූජා කරවන්න. බුදුගුණ අර්ථයත් එක්ක සිහි කරවන්න. බුදුරජාන් වහන්සේ ධර්මයේ තුල කියා දුන් දේවල් දිනෙන් දින එකක් දෙකක් හෝ කියලා දෙන්න. දැනුම වර්ධනය කරන්න. ඔබ කතෝලිකයෙක් නම් හැමදාම නමෝ මරිය ප්‍රියප්‍රසාද පරමණ්ඩලයේ කියලා ඒ දරුවන් එක යාඥා කරන්න. ඔබ මෙසේ ඒ ධර්මයට දරුවන්ව දාගත්තොත් ඔවුන් කවදාවත් ජීවිතේ ජයග්‍රහණය කරනවා මිසක් ඔවුන් විනාශ වෙන්නේ නැහැ. ඒ නිසා ඔබට දැන් යුතුයකමක් තියෙනවා. මං ඔබට ඔබගේ මොළය පාදනවා. ඔබට බුද්ධිමත් වෙන්න අවබෝධය ලබා දෙනවා. ඒත් එක්කම ඔබ දැනට කොච්චර හරි වැරදි කරලා ඇති. නමුත් අද ඉඳන් ඔබ මේ වැරදි කරන්නේ නැතුව පංචශීලයේ ආරක්ෂා කරගෙන ධර්මයට අනුව ජීවත් වෙනවා කියලා ඔබ හිතුවොත් ඔබට පෙර කරපු සියලුම අකුසල යටපත් කරගෙන ඔබට කුසල් වැඩි කරගෙන ඔබගේ ජීවිතය ජයග්‍රහණය කරන්න පුළුවන්. බුදුරජාන් වහන්සේ අපිට ධර්මයෙන් තුල කියලා දෙන්නේ එයයි. ක්‍රිස්තුස් වහන්සේ කතෝලික ආගම තුල මම්මුලා වෙලා ගිය නාස්තිකාර පුත්‍රයව ආදරයෙන් පිළිගත්තේ. ඒ පුතා මම වැරදි දෙයක් කළා කියලා අවබෝධ කරගෙන නැවත පියා වෙත ආපු නිසා වරද්ද නිවැරදි කරගත්තා නම් ඔබ හිතන්න එපා ඔබ too late කියලා. පසුතැවිලි වෙන්න එපා. ඔබට එදා ඉඳන් ජීවිතේ කුසල් පින වැඩි කරගෙන ඔබට ජීවිතේ ජයග්‍රහයක වෙන්න පුළුවන් වෘශ්චික ලග්න හිමියනි. ඒ නිසා ඔබ විසින් තමයි ඔබ ගැන තීරණය ගත යුත්තේ. තව කෙනෙකුට ඔබ ගැන තීරණය ගන්න ඉඩ දෙන්න එපා. මේ තමයි වෘශ්චික ලග්න හිමියන් කරන වැරදිම වැඩේ. ඔබ අන් අයගේ උපදෙස් පතන්න ගියොත් ඒ උපදෙස ඇහුවාම ඔබ මේ උස්බිම තරන්නේ කරන්න ගියොත් ඔබ මුලාවටපත් වෙනවා. ඔබ රැවටීමටපත් වෙනවා. ඔබ ඒ තරණය කරන්නේ නැහැ. ඔබ සරපුරුෂ වෙනවා. අවසානයේදී ඔබ ලැබූ උපයපු සියලු දේවල් අහිමි කරගන්නෙක් බවට පත් වෙනවා. ඇයි මෙසේ වෙන්නේ කියලා දැන් බලමු වෘශ්චික ලග්න හිමියනි. පහත් බිමක සිටින ඔබ ඕනම දෙයකට ඉක්මන් තීන්දුව ගන්නෙක්.
ගන්න තීන්දුව වෙනස් කරන්න අකමැති කෙනෙක්. හරියෝ වැරදි ගත්ත තීන්දුව වෙනස් කිරීමට ඔබ අකමැති වෙනවා. එන තරමක් මුරණ්ඩුයි. ඩෙපිටි කාට්ටු වැඩවලට රහස් වැඩවලටද වෘශ්චික ලග්නයෙන් දක්ෂ වෙනවා. නඩු හබ වලින් පරාජයටපත් නොවීමට කූට උපක්‍රම දන්නෙක් බවට පත් වෙනවා. තනිව වාසයට කැමති අයෙක් බවට පත් වෙනවා. ආණ්ඩුවේ සේවකයෙක් දුනොත් එය අමුතුම ගති එකක් වෙන්න පුළුවන්. ඔත්තුකාරයන් යොදා කරන ක්‍රියාවලට එවැනි වැඩවලට උපක්‍රමවලට අති දක්ෂෙක් තමයි මේ වෘශ්චික ලග්න හිමියන්. හැබැයි මේ වෘශ්චික ලග්න හිමියනේ මේ දේවල් ඔබ අයහපත වෙනුවෙන් අනුන්ට පීඩා කරන්න ඔබ මෙව යොදාගත්තොත් තමයි ඔබගේ විනාශය ඔබ විසින් නැති කරගන්නේ. අන්නගේ යහපතට ඔබගේ යහපතට මේ ඔබ යොදාගත්තොත් ඔබගේ ඉදිරි ගමන් මඟ දියුණුවට පත් වෙනවා. මන්තර ගුරුකම් වැනි දේ භූත විද්‍යා වශීකරණ විද්‍යා ඉගෙන ගන්නටත් ඒ වගේ අවබෝධයක් ලබන්නටත් ඒවායෙන් ඵල ප්‍රයෝජන ලැබීමටත් ඔබ වඩා ආස කරනවා. මෙන්න මෙතන තමයි වෘශ්චික ලග්න හිමියනේ කර්මය විසින් ඔබව වරද්දන්නේ පීලිපන්නන්නේ. මන්ද ඔබට ඔබ යා යුතු නිවැරදි මාර්ගය පිවිතුරු මාර්ගය ඔබට සිතා ගන්න බැරි වෙනවා. ඔබ අනවබෝධයට පත් වෙනවා. මම ඊට කීවා ඔබට ඔබ එන පෙරමඟ දෙවියන් ඔබව පිළිගැනීමට මඟ බලා සිටින බව. ඔබ සිටින ස්ථානය අරගෙන සිටින්නේ යක්ෂයන්, පෙරේතයන්, කුම්භාණ්ඩයන්, නාගයන්, ගන්ධබ්බයන්, අයහපත් මිනිසුන්, ආත්මාර්ථකාමී මිනිසුන්. ඔවුන් ඔබට දෙවියන් හමුවට යන්න ඉඩ දෙන්නේ නැහැ. ඔබගේ මනසට මිත්‍යා දෘෂ්ටික අයහපත් කිටි මාර්ග වලින් ඔබ දියුණුවට පත් කරන අදහස් ඔබ තුළට දානවා. ඔවුන් ඔබට යන්න තියෙන මාර්ගය පාර වරද්දනවා. ඔබ වටා සිටින අය වැඩියෙන් ඔවුන්ගේ මනස අවුල් වෙනකොට ඔබට වැරදි උපදෙස් ලබා දෙනවා. මන්ද එවැනි පුද්ගලයන්ටත් ආවේශ වෙලා ඉන්නේ යක්ෂ ප්‍රේත භූත ගන්ධබ්බ වැනි පහත් යක්ෂ කොට්ටාස. ඔවුන්ට ආශ්‍රය කරන ලැබෙන්නේ අර හොරුන්ට හොරු එකතු වෙනවා වගේ, වැරදි කරන අයට වැරදිකාරයෝ එකතු වෙනවා වගේ, අන්න ඒ වගේ අයවලුමයි. ඔවුන්ට දේව ආශිර්වාදයක් නැහැ. ඔවුන් කෙටි කාලිනව ජයග්‍රහණය ලබන්න පුළුවන්. හැබැයි දීර්ඝ කාලිනව සියලු දේවල් නැති කරගන්න අයවලු. ඒ නිසා ඔබට ආගමික අතින් ඔබ මිත්‍යා දෘෂ්ටිකේ බවට පත් කරනවා. හරි ලේසියෙන්ම ජය ලබන්න මිනිස්සු විදිහට අපි කැමතිනේ. සූර්යයක්ෝ මුද්දක්කෝ දාගෙන පළතුරු වට්ටියක් පූජා කරලා අපේ ප්‍රාර්ථනාව ඉෂ්ට කරගන්න පුළුවන් කියලා තුත්තිරි ගහෙත් එල්ලෙන මිනිස්සු ඕන තරම් අප සමාජයේ ඉන්නවනේ. වෘශ්චික ලග්න හිමිනේ ඔබත් ඒ වගේ කෙනෙක්. කොහොමද වැඩේ? ඔබේ අතීත වර්තමාන අත්දැකීම් මෙයත් එක්ක ගලපලා බලන්න. ඔබ එවැනි අවස්ථාවන් වලට මුහුණ දුන්නේ නැද්ද කියලා බලන්න. ඔබ සතු ධාර්මික ආගම අතහැරලා ඔබ එවැනි අවස්ථාවන් වලට පත්ුනේ නැද්ද කියලා බලන්න. මේ සත්‍යද නැද්ද කියලා. ඒ නිසා වෘශ්චික ලග්න හිමිනේ අනික් අය නොකරන අමාරු අන්දමේ වැඩ කිරීමටත් ඔබ වැඩි ආසාවක් දක්වනවා. වෘශ්චික ලග්න හිමියන්ට පුළුවන් අන්‍යයන්ට අලාභ කරලා ධනය උපයන්න. ගමන් වලින් ඇවිදිලි වලින් පාඩු විඳින්න සිද්ධ වෙන අවස්ථාවල් තියෙනවා. ආදායම් ලැබීමට කරන දේවල් වලින් පාඩු විඳීමට සිදු වෙනවා. මේ කරුණු අනුව ඔබට ඔබ ගැන පහසුවෙන් තේරුම් ගැනීමට ඔන්න මම ඉඩ සැලැස්සුවා. දැන් හිතන්න. හොඳින් හිතන්න. හොඳට හිතන්න මේ දේවල් වෙන කිසිම කෙනෙකුට වෙනස් කිරීමට පුළුවන්ද? හොඳට හිතලා ඔබ විසින්ම වෙනස් කරගත යුතුයි.
මෙම වාසනාව රැඳී ඇත්තේ ඔබට ඔබ එන ඉදිරියට එන ගමන් මාර්ගයේ දෙවියන් පෙරමඟ බලා ඉන්නේ කන්ද උස්බිම තරණය කරන්න ධනාත්මකව සිතමින් එය ඔබට තනියම තරණය කරන්න සිදුවන දෙයක් බවම මතක තියාගන්න. ඔබගේ ජයග්‍රහණ ඉදිරියේ තිබෙන්නක් මිස පසුපස තියෙන දෙයක් නෙවෙයි. ඔබගේ ජය, සතුට, සැපත හැම දෙයක්ම තියෙන්නේ ඔබ ඉදිරියට තබන හැම පීවරක්ම මාර්ගයමයි. ඒ හැම පීවරක්ම ධර්මයට අනුකූලව මානසික ගුණධර්ම වඩමින් ඔබ ඒ ඉදිරි පීවර තැබිය යුතුමයි. හැබැයි ගත්ත පය ඉදිරියටම තැබිය යුතුයි. පසුපස සිට ඔබට උදව් කරන්න කිසිවෙක් නැහැ කියන එක ඔබ ඔබගේ ජීවිතයේ අත්දැකීම් තුළ ඔබ අවබෝධ කරගෙන තියෙනවා. ඔබ ඍජු ලෙස, උද්‍යෝගමත් ලෙස ඉදිරියට යන විට බොහෝ පිරිසිදු මිනිසුන්, පිවිතුරු මිනිසුන් ඔබගේ ගමනට අත්වැල සපයනවා. දෙවියන් පවා ඔබව ආරක්ෂා කරනවා. ඔබ ඉදිරියේ ඇති බාධක නැති කරනවා. වෘශ්චික ලග්න හිමියනි, වෘශ්චික ලග්න හිමියන්ට තම පෞරුෂත්වය උපත තුළ වරදින අවස්ථා 3ක් මන් දකිනවා. හැබැයි මම මේ දකින්නේ ඔබගේ උපත තුළ ඔබ සිටින ස්ථානය, ඔබගේ ඉදිරියේ ගමන් කිරීම හා පිටුපස කියන මේ ස්ථාන තුන මුල් කොටගෙන. ඒ නිසාම පළවෙනි වැරදීම තමයි මිත්‍යා දෘෂ්ටික ආගම් ඇදහිලි කෙරේ විශ්වාසය තබන්නේ යෑම. ඒ නිසාම වෘශ්චික ලග්න හිමියන්ට අමනුෂ්‍ය ගැටලු වලට, කරදර වලට හසු වෙනවා. වෘශ්චික ලග්න හිමියනි, ඔබ කවමදාවත් අහලා තියෙනවද යකෙක් මිනිස්සෙක්ව ගොඩ දාපු කතාවක්? දිනයක් යකෙක්, යක්ෂයෙක්, කුම්භාණ්ඩෙක්, පෙරේතෙක් මිනිස්සෙක් දියුණු කළා කියලා? නැහැ, කවමදාවත් නැහැ. ඔවුන් බලන්නේ තමාගේ ගොඩට මේ මිනිස්සයව කොහොමද එකතු කරගන්නේ කියලා. ඒත් එක්කම ඔබ මිත්‍යා දෘෂ්ටික ඇදහිලි වලට, ගුරුකම්, පේන බැලීම් වලට ගොදුරු වන්නේ ඔබ වටා මිත්‍යා ඇදහිලි කෙරෙහි විශ්වාසය තබන පිරිස් සිටින නිසාමයි. ඔබට ප්‍රඥාව තියෙනවා. ඔබ ප්‍රඥාව වඩන්න ඕනේ. ප්‍රඥාව වඩන්න නම් බෞද්ධයෙක් විදියට ධර්මය ගැන මනා අවබෝධයක් ගන්න ඕනේ. බණ අහන්න ඕනේ. අහන බණ මෙනෙහි කරන්න ඕන. අර්ථය විමසන්න ඕනේ. මොකද ප්‍රඥාව කියලා කියන්නේ බුදුරජාන් වහන්සේ වදාළ ධර්මය අනුව හොඳ නරක වෙන් කරලා හඳුනගන්න පුළුවන් නුවණට. අකුසලයෙන් කුසලයේ වෙන් කරලා හඳුනගන්න පුළුවන් නුවණට තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ඔබට ප්‍රඥාව තියෙනවා නම් තම වටපිටාවේ සිටින අයගෙන් තම ධර්මයට පමණක් දිවි හිමියෙන් මානසික ගුණධර්ම වඩමින් පංචශීලය ආරක්ෂා කරගනිමින් අන්න එවැනි තත්වයේ සිටින බුදුරජාන් වහන්සේගේ අවබෝධය ගැන කිසිම අවිශ්වාසයක් නැති නොසලන සිතින් යුතුව ඒ අවබෝධය දිවි හිමියෙන් අදාන අන්න එවැනි පුද්ගලයන් ඔබගේ වැඩ කටයුතු වලට, ඔබගේ ජීවිතයේ ගමනේ සහකරුවන්, සහකාරියන් ලෙස තෝරා ගැනීමට ඔබ කටයුතු කරන්න ඕන. ඔබට මිත්‍යා දෘෂ්ටික ඇදහිලි වලින්, ගුරුකම්, වශීකම්, යන්ත්‍ර මන්ත්‍ර වලින් බේරි දෙවියන්ගේ ආශිර්වාදය ලැබමින් තම ජීවිතයේ දියුණුව ලැබීමට නම් ඔබ බෞද්ධයෙක් නම් අනිවාර්යෙන්ම බුදුරජාන් වහන්සේගේ බුදුගුණ අර්ථයත් එක්ක අඩුම තරමේ උදේ හවස සිහි කරන්න ඕන. ඒ විතරක් මදි.
ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාරන ලද්දා උත්තරීතර වූ සීසත් ධර්මයේ ගුණ හයත් අර්ථයත් එක්ක සිහි කරන්න ඕන. ඒ විතරක් මදි. ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේගේ අග්‍ර ආර්ය ශාවක ශ්‍රී සංඝරත්නය වූ සාරිපුත්ත මහ රහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේලාගේ පරම්පරාවෙන් පැවතෙනා වූ ආර්ය ශාවක ශ්‍රී සංඝරත්නයේ ගුණ නමයම සිහිපත් කරන්න ඕන, මෙනෙහි කරන්න ඕනේ. දිනක් බුදුරජාන් වහන්සේ විසාකා උපාසිකාවට මෙසේ වදාරනවා. මනුෂ්‍යයන්ගේ මනස කිලුටු වෙන විට ඒ සෝදා පවිත්‍ර කර ගැනීමට, මානසික ඒකාග්‍රතාවය ඇති කිරීමට බුදුගුණ අර්ථයත් එක්ක සිහි කරන්න කියලා. මනුෂ්‍යයන්ගේ කය අපිරිසිදු වෙන විට ඒ සෝදා පවිත්‍ර කර ගැනීමට සී සද්ධර්මයේ අර්ථයත් එක්ක සිහි කරන්න කියනවා. ඒත් එක්කම ලස්සන ඇඳුම් ඇඳලා කාටත් පිරමනාප ලෙස ජීවත් වෙන්න ඕනේ නම් සාරිපුත්ත මහ රහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේලාගේ පරම්පරාවෙන් පැවතෙනා වූ ආර්ය ශාවක වූ සංඝරත්නයේ ගුණ මෙනෙහි කරන්න කියනවා. මේ තුල කය සුචරිත කරගන්න පුළුවන්, වචනේ සුචරිත කරගන්න පුළුවන්, තමන්ගේ මනස අරමුණු සුචරිත කරගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබ බෞද්ධයෙක් විදියට හරිම ප්‍රායෝගිකයි. උදේ 4:00 6ත් ඇතුළත ඔබ මේ ගුණ මෙනෙහි කරනවා නම්, මොකද කාර්ය බහුල ජීවිතයක් තමයි මිනිස්යන්ට තියෙන්නේ. එදිනෙදා හරි හම්බ කරගෙන කන්න බොන්න. නිවසෙන් එළියට බැස්සට පස්සේ කොයි වෙලාවෙ ගෙදර එනවා දන්නේ නැහැ. එච්චර කාර්ය බහුලයි. ඒකයි මං කිව්වේ මේක වේලාසනික උදේ 4:00 6ත් අතර මේ කටයුත්ත මෙනෙහි කරන්න කියලා. එතකොට ඔබ ඔබගේ ජීවිතයේ හැම දවසක්ම බුද්ධ ශක්තිය, සී සද්ධර්ම ශක්තිය, සී සංඝරත්නයේ ආරක්ෂාව ලැබෙමින් වැඩ පටන් ගන්නවා. එවිට යක්ෂයන්ට, භූතයන්ට, පෙරේතයන්ට ඔබ ළඟට කිට්ටු වෙන්න නම් බෑ. ඇයි බුදුරජාන් වහන්සේ ජජග්ග සූත්‍රයේදී කියලා තියෙනවනේ. මනුෂ්‍ය ඔබට ගැටලුවක්, කරදරයක්, පීඩාවකට පත් වෙද්දී බුදු ගුණ අර්ථයත් එක්ක සිහි කරන්න කියලා. බුදු ගුණ අමතක වෙනවා නම් සී සද්ධර්ම ගුණ අර්ථයත් එක්ක සිහි කරන්න. මේ දෙකම අමතක වෙනවා නම් සී සංඝරත්න ගුණ අර්ථයත් එක්ක සිහි කරන්න කියලා. එතකොට මේ බිය, දුක්ඛ, පීඩාව පහ වෙලා යනවා කියලා. අන්න ඒ නිසා ඔබ කතෝලිකයෙක් වුණත් නිතරම කිස්සුස් වහන්සේගේ, දෙවියන් වහන්සේගේ ගුණ නිතර අර්ථයත් එක්ක සිහි කරන්න. මේ තුල ඔබට ඔබගේ පෞරුෂත්වය රැකගෙන, මනස පිරිසුදු කරගෙන, කය පිරිසුදු කරගෙන, තමාගේ ක්‍රියාව පිරිසුදු කරගෙන ඉදිරියටම යන්න පුළුවන් වෘශ්චික ලග්න හිමියනි. අනිත් වර්ධින අවස්ථාව, දෙවැනි අවස්ථාව, මේ වෘශ්චික ලග්න හිමියන්ට ස්ත්‍රීන් පිළිබඳ සිතුවිලි එනවා. වෘශ්චික ලග්නයේ ස්ත්‍රීන්ට පිරිමින් පිළිබඳ සිතුවිලි එනවා. ඔවුන් එකට ආස කරනවා. මේ වෘශ්චික ලග්න හිමියන්ට ඒව නිකම්ම වගේ ලැබෙනවා. සමහරලාට වෘශ්චික ලග්න හිමිය මෝඩකමට හිතනවා මේක මගේ ලක් එකට, අනිත් අයට හම්බෙන්නේ නැහනේ, මට විතරනේ මේ වගේ ඇට්‍රැක්ෂන් එකක්, ආකර්ෂණයක් තියෙන කියලා. කවදාවත් වෘශ්චික ලග්න හිමියනි එහෙම හිතන්න එපා. මොකද මේ ඇට්‍රැක්ෂන් එක, ඒ ආකර්ෂණය ඔබව ගෙනියන්නේ සතර අපායට. ඒ නිසා ඔබ වැරදි කාම සේවනයෙන් අයින් වෙලා ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ඔබ වැරදි කාම සේවනය කළොත්, පර ස්ත්‍රීන්, පර පිරිමින් ආශ්‍රය කළොත්, එයම හේතු වෙනවා දෙවියන් ඔබව අතහැර යාමට, සතරවරම් මහදුරුන්ගේ ආරක්ෂාව ඔබට නැතිවීමට, ඉෂ්ට දේවතුන් වහන්සේ ඔබව අතහැර යාමට. ඒ විතරක් නෙමෙයි, දිට්ඨ ධම්ම වේදිනීය කර්ම විපාක ලෙස
ඔබ වටා සිටි උගත් ගුණවත් මිනිසුන් ඔබව හැර යනවා. ඒට හේතු වන්නේ මේ මිහිකත මාතාවගේ සාපය ලබන්නෙක් බවට පත්වෙනවා. මේ නොවේ නම් අනික් අය මේ මිහිකත මේ පොළොව ඔබට ද්‍රෝහී වෙනවා. පොළොවේ පය ගහලා ජීවත් වෙන්න අවස්ථාව අහිමි කරනවා. අගෞරවය ලබනවා. රාගය නිසා ඔබට ඔබ ළඟට කිට්ටු වෙන්නේ යක්ෂයෝ ප්‍රේතයෝ කුම්භාණ්ඩයෝ අන්න එවැනි ගතිගුණ තියෙන මිත්‍රයෝ තමයි ඔබට හමු වන්නේ. ඒ තුලින් ඇතිවන්නේ සතර අපායට දොර ඇරෙනවා. හතුරු වැඩි වෙනවා. අගෞරවයට පත් වෙනවා. සැපසේ ජීවිතය ගත කරන්න ලැබෙන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ වදාරනවා ඊළඟ ආත්මයන්හි නපුංසක වෙනවා, මුහුණ අවලස්සන වෙනවා, විරූපී වෙනවා කියලා. වෘශ්චික ලග්න හිමියනි, ඔබ කැමති දෙයකට. ඒ නිසා වැරදි කාම සේවනයෙන් වැළකී සිටීමට ඔබ පංචශීලය දිවි හිමියෙන් ආරක්ෂා කරන්නක බවට පත් වෙන්න ඕන. පංචශීලයම ආරක්ෂා කිරීම දුෂ්කර නම් අඩුම තරමින් වැරදි කාම සේවනයෙන් වැළකීමට අදිෂ්ඨානය කරගන්න ඕන. ඔබ පිරිමියෙක් නම් ඔබ හිතන්න ඕන මගේ බිරිඳ මේ වගේ වැරදි කාම සේවනයේ යෙදෙනවා දකින්න ඔබ කැමතිද? මගේ දියණියත් වැරදි කාම සේවනයේ යෙදෙන්න ඔබ දකින්න කැමතිද? ඔබ මවක් නම් ඔබ බිරිඳක් නම් සිතනවා මගේ ස්වාම පුරුෂයා වැරදි කාමනේ සේවනයේ යෙදෙනවා දකින්න කැමතිද? මගේ පුත්‍රයා වැරදි කාම සේවනයේ යෙදෙනවා දකින්න කැමතිද? කවදාවත් ඔබ කැමති වන්නේ නැහැ. එහෙනම් ඔබ අන් අය කරන අකමැති දෙයක් කරන්න ඔබත් කැමති වෙන්න එපා ජීවිතය තුළ. ඔබ දැනටමත් මේ වරද කරලා තියෙනවා නම් අද ඉඳන් අදිෂ්ඨානය කරගන්න. මගේ ජීවිතේ කවුරුම දාකවත් නැවත මම වැරදි කාම සේවනයේ දෙන්නේ නැහැ කියලා. ඒ නිසානේ බුද්ධ ඉතිහාසයේ අම්බපාලි වැනි ගණිකාවන්ට මහරහත් පදවිය ලබන්න පුළුවන් වුණේ. තීරණයක් ගත්තා. අද ඉඳන් මම ගණිකා සේවයේ දෙන්නේ නැහැ කියලා. අන්න එහෙම තමයි ධර්මයේ තුල තියෙන වැදගත්කම. බුදුරජාණන් වහන්සේ වදාහරන්නේ වැරදි නවත්තපු තැන ඉඳන් අපිට ඉදිරියට යන්න පුළුවන්. මොකද අපි කුසල් පින් කරන්නේ නැත්තෙක් බවට පත් වෙනවා. මිනික් මරපු, මංකොල්ල කාපු අඟුලිමාලට පුළුවන් වුණා නම් මහරහත් වෙන්න. ඇයි වෘශ්චික ලග්න හිමිනේ ඔබට බැරි? අතීතයේ කිසිම දෙයක් ගැන පසුතැවෙන්න එපා. ඔබ අද ඉඳන් හිතන්න මම පංචශීලයේ ආරක්ෂා කරගෙන දිවි හිමියේ ජීවිතය ගත කරන කෙනෙක් බවට පත් වෙනවා කියලා. අන්නේ මොහොතේ සිටම සතරවරම් මහා දෙවිවරුන්ගේ ඉෂ්ට දෙවතුන් වහන්සේගේ සබ් දෙවුදුගේ උදව්ව උපකාරය අවදානය ඔබ වෙත ලක් වෙනවා. ඔබට මග වර්ධිනවා නම් ඔවුන් උදව් කරනවා ඒ මග නිවැරදි කරගන්න. අන්නේ එහෙමයි ඔබ හිතන්න ඕනේ. ඒත් එක්කම ඔබ වෘශ්චික ලග්න හිමියෙක් නම් ඔබ පියෙක් නම් ගෙදර කවදාවත් මත්පැන් භාවිතා කරන්න එපා දරුවන්ට දකින්න. මොකද දරුවනුත් ඒ දේම දකින්න පුළුවන් වෙනවා. මම ප්‍රථමයෙන්ම කිව්වා වෘශ්චික ලග්න හිමියෝ යක්ෂ ප්‍රේත භූත බැල්මන් වලට හසු වෙනවා කියලා. ආටානාති සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ වදාරනවා සතරවරම් මහදිවුරුත් එසේ ප්‍රකාශ කරනවා මත්පැන් වලට හරි ලෝලි වෙනවා යක්ෂයෝ ප්‍රේතයෝ කුම්භාණ්ඩයෝ. මේ මහ පොළොව තුල කොහෙද මත්පැන් භාවිතා කරන්නේ? බොන්නේ. අන්න එතෙන්ට යක්ෂයෝ ප්‍රේතයෝ කුම්භාණ්ඩ එනවා. ඒ ගඳ ආග්‍රහණය කරන්න. අන්න ඒ නිසයි කිව්වේ නිවසතිල වෘශ්චික ලග්න හිමිනේ ඔබ ඒ වැරදි වැඩේ කරන්න එපා. ඒක අඩ ගහලා යක්ෂයෝ ගෙදර දා ගන්නවා වගේ වැඩක්.
ඒත් එක්කම තුන්වෙනි වරද තමයි වෘශ්චික ලග්න හිමියනි. ඔබට පිටුපසින් හොඳ ආරක්ෂාවක් තිබෙන බවට ඇති විශ්වාසය. මම පුන පුනා කිව්ව වෘශ්චික ලග්න හිමියනි ඔබට පිටිපසින් කිසිම ආරක්ෂාවක් නැහැ. ඔබට ඕන වෙලාවෙම උදව් උපකාර කරන්න ඔවුන් පැමිණෙන්නේ නැහැ. ඔවුන් දුර්වල පිරිසක්. ඔබට කරදරයක් වූ විට කර්මය විසින් ඔබේ උදව්වට කවුරුත් එවන්නේ නැහැ. එව්වත් බොහෝ ප්‍රමාද වෙලා එවිට ඔබට වෙන්න තියෙන අලාභයෙන් අඩුම තරමින් 4/3ක්වත් වෙලා ඉවරයි. ඒ තුල ඔබගේ බලය පිරිහෙනවා. ශරීරයේ අභ්‍යන්තරය දුකටපත් කරනවා, දුර්වල කරනවා. බොහෝ වැරදි ඇත්තන් තමා ඔබගේ පසුපස සිටින්නේ. ඔවුන් ඔබ බේරා ගැනීමට එන්න බොහෝ පරක්කු වෙනවා. ඒ නිසා ඔබගේ ජීවිතය තුළ ජයග්‍රහයි අමරණීය නාමයක් මේ උපන් පොළව තුළ තබායන්ට විශිෂ්ට හැකියාවක් තියෙන ලග්න හිමියෝ තමයි වෘශ්චික ලග්න හිමියන්. ඒ නිසා ඉදිරියට තිබූ පය පිටිපස්සට ගන්න බැරි වෙන විදියට, නොහැකි වෙන විදියට හොඳ සිහියෙන්, බුද්ධියෙන්, නුවණින් හික්මීමක් ඇතුව ඉදිරියටම ජයග්‍රහය ලෙස ඔබ යන්න ඕනි. ඒ නිසයි මම කිව්වේ සෑම දිනකම බුදු ගුණ සී සද්ධාත්ම ගුණ සී සංඝරත්න ගුණ අර්ථයත් එක්ක සිහි කරන්න කියලා. පංචශීලය රැක ගනිමින් ගමන් කරන්න. එවිට ඔබට බොහෝ හොඳ මිනිසුන් ආගමික වශයෙන් උසස් උගත් පූජ්‍ය පක්ෂේ අයවලු ඒ විතරක් නෙමෙයි දෙවිවරු පවා ඔබගේ ඉදිරි ගමනේ සාර්ථකත්වය ජයග්‍රහණය වෙනුවෙන් ඔබ සමග අත්වැල් බැඳ ගන්නවාමයි. ඒ බව ඔප්පු කරන්නයි මම මේ සූදානම් වෙන්නේ. ඇමරිකා එක්සත් ජනපදයේ දෙවෙනි ජනාධිපතිවරයා ජෝන් ඇඩම්ස් වෘශ්චික ලග්න හිමියෙක්. 26 වෙනි ඇමරිකන් ජනාධිපතිවරයා තියඩෝර් රූස්වෙල්ට් වෘශ්චික ලග්න හිමියෙක්. මේ තියඩෝර් රූස්වෙල්ට් ජනාධිපතිවරයාට අවුරුදු 8ක් එක දිගට ජනාධිපතිකම දරන්න පුළුවන් වුණා. සාමාන්‍යයෙන් ඉගෙන දෙපාරක්ම ජයග්‍රහණය කළා. වර්ල්ඩ් වෝ 1 ප්‍රථම ලෝක යුද්ධයේදී ඇමරිකා ජනාධිපති වෙලා හිටිය රූස්වෙල්ට් ඊට පෙර උප ජනාධිපති වෙලා හිටියා. ඒකම මේ ජනාධිපති රූස්වෙල්ට් ජපානයත් රුසියාවත් අතර ඇතිවෙන්න ගිය යුද්ධයක් මැදිහත් වෙලා සමාදාන කළා විසදෙව්වා. ඒකටම නෝබෙල් ප්‍රයිස් එක නෝබෙල් ත්‍යාගයද තියඩෝර් රූස්වෙල්ට් ජනාධිපතිතුමා ලැබුවා. අනිත් එක තියඩෝර් රූස්වෙල්ට් කියන්නේ ඇමරිකාවේ යංගස්ට් ප්‍රෙසිඩන්ට්. ලාබාල ජනාධිපතිවරයෙක්. 1901 1909 අතර ජනාධිපතිකම දැරුවේ. එහෙනම් කියන්නේ මොකද්ද? මේ ඉපදුණු රටේ ඉපදුණු පොළවේ පාලකයන් වෙන්න, ජනාධිපතිවරුන් වෙන්න, අගමැතිවරුන් වෙන්න මේ වෘශ්චික ලග්න හිමියට වාග්ය වාසනාව හිමිකම තියෙනවා. ඒ යුතුයකම තමයි වෘශ්චික ලග්න හිමියන් තේරුම් ගන්න ඕනේ. මහා සටන්කාමී ජෙනරාල්වරු වෘශ්චික ලග්න හිමියන් ඉපදෙනවා. ජෝර්ජ් පැටන් කියන්නේ දෙවෙනි ලෝක යුද්ධයේදී ඇමරිකාවේ වෝ හීරෝ කෙනෙක්, යුද්ධ වීරයෙක්. ඒත් එක්කම අර්වින් රෝමල් කියන්නේ ජර්මන් ජාතක ජෙනරාල්වරයෙක් දෙවෙනි ලෝක යුද්ධය තුල. හැබැයි මේ ජෙනරාල්වරයා හිට්ලර්ට විරුද්ධව හිට්ලර්ව ඝාතනය කරන්න උත්සාහ කළා. එනම් හොඳ මිනිසෙක්.
හැබැයි කෙසේ හෝ හිට්ලර්ට මේක අහු වෙලා ඒ අර්වින් රෝමල්ට මැරෙන්න සිද්ධ වුණා. රොබර්ට් F කෙනෙඩි කියන අති දක්ෂම ඇටෝර්නි ජෙනරල් වරයා ජෝන් F කෙනෙඩිගේ සහෝදරයා වෘශ්චික ලග්න හිමියෙක්. ප්‍රසිද්ධ එංගලන්තේ බ්‍රිතාන්‍යයේ ප්‍රසිද්ධම පාපන්දු සමාජයක් වන චෙල්සි ෆුට්බෝල් ක්ලබ් එකේ අයිතිකරු වන්නේ රෂියන් ජාතික රෝමෝ අම්බ්‍රොච් වෘශ්චික ලග්න හිමියෙක්. දක්ෂ ලෝක ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෝ වෘශ්චික ලග්න හිමියෙන් බිහි වෙලා තියෙනවා. විරාට් කෝලි ඉන්දියාවේ නායකයා. ලංකාවේ නායකයෙක් වෙලා හිටපු කුමාර් සංගක්කාර. ඕස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර්. බ්‍රෙට් ලී. ඇඩම් ගිල්ක්‍රිස්ට්. ඒ වගේම රිදී තිරය සිනමාව හොල්ලපු ලියනාඩෝ කැප්‍රියෝ ටයිටැනික් චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වෘශ්චික ලග්න හිමියෙක්. ඉන්දියාවට ಭಾರತයට කවදාවත් අමතක කරන්න බැරි ශාරුක් ખાන් වෘශ්චික ලග්න හිමියෙක්. ලෝකෙම ධනවතෙක් වුණු බිල් ගේට්ස් වෘශ්චික ලග්න හිමියෙක්. දෙපාරක් ඩිෆරන්ට් කැටගරි එකිනෙකට වෙනස් වුණු කැටගරි දෙකකට නොබල් තාග්‍ය ලැබුණු රේඩියම් කොලෝනියල් වල නිර්මාතෘ මාරි කියුරි වෘශ්චික ලග්න හිමියෙක්. ඉතින් වෘශ්චික ලග්න හිමියනි ඔබ හිතනවාද ඔබ දුර්වලයෙක් කියලා? වෘශ්චික ලග්න හිමියන්ව කර්ම විශ්ෙන් උපද්දන්නේ මේ මහ පොළොව තුල ජයග්‍රහණය කරා යන්න, අනිත් අයට මඟ පෙන්වන්න, අනිත් අයවත් කරදර වලින් ගොඩ ගන්න. හැබැයි මම මේ කියපු හැම කෙනෙක්ම මිත්‍යා දෘෂ්ට වලින් බැහැර වෙලා තමාගේ මානසික ගුණධර්ම වඩමින් ආගම දහම තුල හැසිරෙමින් තම ජීවිතය තමා වෙනුනුත් අනුන්ගේ දියුණුව වෙනුත් කැප කරපු වීරවරයෝ ගැන මම මේ කතා කළේ. වෘශ්චික ලග්න හිමිනි, ඔබව අව탁සීරු කරන්න නම් එපා. වෘශ්චික ලග්න හිමියන්ට තරම් මේ මහ පොළොවේ රජකම් කරන්න, මේ මහ පොළොවේ ජයග්‍රහණය ලබන්න සමත්කමක් දක්වන තවත් ලග්න හිමියන් හොයාගන්න හරි දුෂ්කරයි. ඒ නිසා මං කියූ ලෙසටම ඔබ ධර්මයට අනුගත වෙමින්, මානසික ගුණධර්ම වඩමින්, පංචශීලයේ ආරක්ෂා කරගන්මින්, බුදු ගුණ, සී සද්ධර්ම ගුණ, සී සංඝරත්න ගුණ අර්ථයත් එක්ක මෙනෙහි කරමින්, කතෝලික ඔබ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ, දෙවියන් වහන්සේගේ ගුණ සිහි කරමින් සෑම දිනකම ඔබට පුළුවන් නම් පැයක්වත් සුද්ධෝ පැය කරන්න. ඒ භාවනාවක්. කොන්තපන්ති 5ක් කියලා යාඥා කරන්න. ඔබ කටින් යාඥා කරන විට ඔබගේ මනස වෙනත් පැති වලින් යනවනම් ඒ ඔබ හිතෙන් මෙනෙහි කරන්න. අන්නේ ක්‍රමයේ තුල මේ බිහිවුණු ලෝකයේ තුල විශිෂ්ටයක් වෙන්න පුළුවන් වෘශ්චික ලග්න හිමියන්ට. මම ඊළඟ දවසේ ඔබව හමුවන්නේ අනිවාර්යෙන්ම ධර්මයේ තුල ඔබගේ මේ සියලුම කර්ම විපාක නැති කරගනිමින් ඔබ ජයග්‍රහණය කරන්න, ඔබ ආගම ධර්මයේ තුල මොනවද කරන්න ඕනේ කියලා මම සවිස්තරාත්මකව ඊළඟ පණිවිඩය ඔබට ගෙන තෙක් ඔබ ගැන විශ්වාසයෙන් පසුවන්න. ඔබ ජයග්‍රහකෙක්, ඔබ විශිෂ්ටෙක්, වෘශ්චික ලග්න හිමියනි. ඔබ සැමට තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.